සම්බෝධි වන්දනා සම්බෝධි වන්දනා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නවන් පුන් පොහෝ දින බෞද්ධ මාධ්‍යාලය වෙත සම්නිවේදනය කරන සජීව විකාශයත් සමගින් නැවතත් සම්බන්ධතාවය. සිතින් සිත නෙවේ සැනසෙන ලෞතුරු ශ්‍රී සද්ධර්මය මෙතෙන් සිට අපි සදහැ සිතින් යුක්තව ශ්‍රවණය කරමු. උතුම් පුන් පොහෝ දින ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවයි මෙතෙන් සිට ආරම්භ කරන්නට මේ සූදානම. එවැනිවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේත් කොළඹ 7 නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේත් අපි සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. දායකත්වයේ ලබා ගන්නා පිරිසට අද දිනේ සහභාගී වීමට නොහැකි නිසාවෙන් බෞද්ධ ආමාත්‍යාලයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට ආරාධනා කරනවා. ලෝතුරු තථාගතයන්න් වහන්සේට මල්වට්ටිය පූජා කරන්නටත් හින් අවසන ගෞරවනීය දේශකයන්න් වහන්සේලාට දහත්පත්තිය පිළිගන්වා ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට ආරාධනා කරන්නට. මීගමුව තලාදුව පාරේ පදිංචි සුමනා ජයසිංහ මහත්මිය, දුලීකා නිරෝෂිනී දියණිය, කෝසල සුරංග පුතණුවන්, රංගන සුරංග පුතණුවන්, නිලූකා සුරංගනී දියණිය ඇතුළු පින්වත් පිරිසයි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මේ පින්බර දවසේ මුළු ලෝකයටම sannivedanaya කරන්නට දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් සිත කය වචන යන තිදුර සංවර කරගනිමින් මෙතෙන් සිට අපි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට මේ උතුම් වූ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. සදැහැති වාසනාවන්ත පින්වත්නි, අද උතුම් නවම් පුර පසළොස්වක පොහොය දවස. ශාසන ඉතිහාසයේහි සුවිශේෂ සිදුවීම් සමූහයක් සිදුවන විශේෂ පොහොය දවසක්. මේ පොහොය දවසේ කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරයට සපැමින පෙහෙවස් සමාදන්ව සිටින මේ පින්වතුන්ට සහ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ ධම්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කිරීමට නැරඹීමට සූදානමින් සිටින ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පින්වතුන් වෙනුවෙන් අපි ඊටාම වටිනා විශේෂ සූත්‍ර දේශනාවක් කියලා දෙන්නට බලාපොරොත්තු වන්නේ. සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. සිරිත් පරිදි අදත් මෙම ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා කලින් හඳුන්වා දුන් පරිදි අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මොරගහහේන ආරණ්‍ය සේනාසනාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ අපි පළමුවෙන්ම පාද නමස්කාර පූර්වක ගෞරවයෙන් පිළිගන්නවා.
අද මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන පින්වතුන් සහායයන්ගේ අරමුණු අපි පළමුවෙන්ම සිහිපත් කරන්නට කැමැතියි. මීගමුව තලාදුව පාරේ අංක 88 දරණ නිවසේ පදිංචි සුමනා ජයසිංහ මහත්මනිය, දුලීකා නිරෝෂණී දියණිය, කෝසල සුරංග පුතණුවන්, රංගන සුරංග පුතණුවන්, නිලෝකා සුරංගනී දියණිය කියන පින්වතුන් එකතු වෙලා පින්කම කරන්නේ. වසර 27කට පෙර මියගිය ඩී.ජී. කරුණාරත්න පියාණන් ප්‍රධාන, ඇලන් නෝනා, පුංචි නෝනා, ආනන්ද ජයසිංහ, වෙල්බර්ට් සිඤ්ඤෝ, ප්‍රේමරත්න, ජයරත්න, දමින්ද ප්‍රියංකර, විමලාවතී, ලීලාවතී කියන අයට පින් අනුමෝදන් කරන්න, පරලොවින් සංග්‍රහ කරන්න පින්කම කරන්නේ. ඒත් එක්කම දසිත් පුතණුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සහ සංහලි, මන්සලි, මිනුලි, දිනුලි, අකේන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන මේ ධර්ම දානමය කුසලයේ සිදු කරනවා. ඒ වගේම 69 වෙනි උපන්දිනය සමරන සුමනා ජයසිංහ මාතාවට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. කෝසල, රංගන, දර්ශන, නුවන්ගේ ව්‍යාපාර සහ රැකියා කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කරනවා. අසනීප තත්වයෙන් සිටින දර්ශන මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් හැම දෙනාගේම සිතැඟි, සිතුම්, පැතුම්, ප්‍රාර්ථනා, බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා. උපන්දින සිහිපත් කරන්නේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේහි සඳහන් වෙන වටින සූත්‍රයක්. සූත්‍රයේ නම මහා සකුළුදායි සූත්‍රය. සකුළුදායි කියන පිරිවැජියා, පරිව්‍රාජකයා මුල් කරගෙන දේශනා කරන ලද සූත්‍ර දෙකක් අතුරෙන් දීර්ඝ විස්තරයක් සහිත සූත්‍ර දේශනාවක් තමයි මේ සකුළුදායි සූත්‍රය, මහා සකුළුදායි සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව පිළිබඳව පැය ගණනාවක් සාකච්ඡා කරන්නට කරුණු තියෙනවා. ඉතින් මේ කරුණු ඊතරම්ම සාකච්ඡා කරන්න අපිට වෙලාව ලැබෙන්නේ නැහැ. මේ નિયમિત සීමිත වේලාව තුල මේ සූත්‍රයෙන් විග්‍රහ වෙන විශේෂ කරුණු කිහිපයක් ඉස්මතු කරලා එය අවධාරණය කරමින් සාකච්ඡාව කරගෙන යන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉඳිද්දි තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. මා කැමතියි අපේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේගෙන් පළමුවෙන්ම දැනගන්නට අපේ හාමුදුරනේ මේ මහා සකුළුදායි සූත්‍ර දේශනාවට මුල් වෙච්ච ප්‍රධාන වෙච්ච පසුබිම් කතාව. ඇයි බුදුහාමුදුරුවෝ මේ වගේ සූත්‍රයක් දේශනා කළේ, කුමන පසුබිමක් යටතේද කියන එක අපට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් අද අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම මේ සූත්‍ර දේශනාව ඇත්තටම මහා අති දීර්ඝ සූත්‍ර දේශනාවක්. ඉතින් මේ දේශනාවට පාදක වුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් නැති සෑම දවසකම පිණ්ඩපාතේ වැඩම කරනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර පිණ්ඩපාත වැඩියා. ඉතින් පිණ්ඩපාතයට ටිකක් කල් වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ අතරමඟ තිබුණා පරිබ්‍රාජක අසපුවක්. අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට සකුළුදායි කියන පිරිවැජියා ඉන්න ආරාමයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දානේ වළඳන්නත් වෙලාව තියෙන නිසා සකුළුදායි පරිබ්‍රාජකයාගේ අසපුවට වැඩම කළා. මේ වැඩම කරන වෙලාවේ සකුළුදායි
එයාගේ ශ්‍රාවකයොත් එකතු වෙලා ලොකු කතාවක්. මොකද්ද මේගොල්ලෝ කතා කර කර හිටියේ? ඇත්තටම අර දෙතිස් කතා කියලා කියන්නේ. දෙතිස් කතා තමයි මේ ශාස්ත්‍රවරයාත් එයාගේ ගෝලයොත් එකතු වෙලා කතා කරමින් හිටියේ. ඉතින් ආණ්ඩුව ගැන, ඉතින් ඊළඟට අමාත්‍යවරු ගැන, ඊළඟට ඉතින් ආහාර ගැන ඔය නොයෙක් වගේ ඉතින් අනවශ්‍ය කතා ශ්‍රමණේකට අවශ්‍ය නොවන කතා ටිකක් තමයි කතා කර කර හිටියේ. අපි හන්නේ දැන් දෙතිස් කතා කියලා කිව්වම අපි හඳුරු මතක් කළා ආණ්ඩුව ගැන කියලා. එතකොට ඒකට සූත්‍රයේ තියෙන වචනේ තමයි රාජකතා. රාජකතා. ඊට පස්සේ අමාත්‍යවරු කියලා කිව්වා. හැබැයි සූත්‍රයේ තියෙනවා රාජකතා වලින් පස්සේ තියෙන්නේ චෝර කතා කියලා අපි හඳුන්වනවා. චෝර කතා. ඔව්. මොකක් හරි අදහසකින්ද කිව්වේ නැත්නම් එහෙම නැත්නම් අමාත්‍යවරු ගැන වෙනම තියනවද සොරු ගැන වෙනම කතා වෙනවද? දෙකොල්ලම එකයිද? නෑ ඇත්තටම අමාත්‍ය කතා කියලා වෙනම කතාවකුත් තියෙනවා. එහෙමයි. ඉතින් මම අර අපේ ස්වාමීන් වහන්සේ මතක් කළානේ මේක කොහොම කෙටියෙන් මේ මූලික වෙච්ච කතාව කියා දෙන්න හැටියට අපි හන්නේ මෙතෙන්දී මට අවධානය කරගන්න ඕන විශේෂයෙන්ම දැන් ගොඩක් අය අපි දැකලා තියෙනවා මේ දෙතිස් කතාවයන්ගෙන් වළකින්න එහෙම කියලා කියනවා. දැන් ගෘහස්ත සමාජයක ඉන්න කෙනෙකුටද මේක කියන්නේ? එහෙම නැත්නම් සිල් සමාදන් වෙච්ච ප්‍රතිපත්තිය පුරන පිරිසකටද කියන්නේ මේ දෙතිස් කතාවෙන් වැළකෙන්නේ කියලා? ගෘහස්ත සමාජයේ අපේ හාන්දරන ඔය කියන දෙතිස් කතාවන්ගෙන් වැළකීලා වෙන කතාවක් කරන්න තියෙයිද කියලා ප්‍රශ්නේ ඇති වෙන තරමට ගොඩක් වැළකී යුතු කතා ගැන සඳහන් වෙනවනේ. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ එතනදී ගිහි වේවා පැවිදි වේවා කෙලින්ම නිවන ඉලක්ක කරගෙන ඉන්න කෙනෙකුට මේ අනවශ්‍ය කතාවන් තුල ඉඳීම තුල කෙලෙස්ම තමයි වැඩෙන්නේ. එහෙම. ඒ නිසා පුළුවන් තරම් ගිහියෙක් හරි පැවිද්දෙක් හරි ඔය අනවශ්‍ය කතා වලින් ඇලීම් ඇති වෙන, ගැටීම් ඇති වෙන කතා වලින් බැහැරව ඉතින් ඇත්තටම මේ හොඳම දේ තමයි අවශ්‍ය දේ කතා කරලා ඉතින් නිශ්ශබ්දව ඉන්න එක. ගෙදරක වුණත් ගෙදරක වුණත් නෑ කතා කරන්න දැන් ඕන. තියනවා ස්ත්‍රීන් ගැන කතා තියෙන, පුරුෂයෝ ගැන කතා තියෙනවා. දැන් ওই විදිහට නෝන ගැන මහත්තයට කතා කරන්න බැරි වෙන්න පුළුවන්. මහත්තයට නෝන ගැන කතා වෙන්න පුළුවන්. එහෙමද නැත්නම් මොකක්ද අපි හඳ කෙලස් ඇවිස්සෙන විදිහට කතා කරන එකද වැරදි? ඔව් ඇත්තටම සංස ඒකයි මම කිව්වේ. නිවනම ඉලක්ක කරගෙන දැන් මෙතන ප්‍රවෘජිත පිරිසක්. එහෙමයි. ඉතින් මේ ප්‍රවෘජිත පිරිස ඒ සඳහාම තමයි කැප වෙලා ඉන්නේ. එහෙමයි. ඒ සඳහාම කැප වෙලා ඉන්න පිරිසක් ඔය අනවශ්‍ය කතා කරමින් කාලය ගත කරනවා කියලා කියන්නේ ඒක ඇත්තටම අපරාධයක්. දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ අපි හන්නේ දැන් එකට එකතු වෙච්ච පිරිසකට කරන්න ඕන වැඩ දෙකයි කියලා. සම්නිපතිනානං වෝ භික්කවේ ද්වයං කරණීය කියලා. ඒ තමයි ධම්මීවා කතා අරියෝවා තොන්හි භාවෝ. එකතු වෙච්ච අයට කරන්න තියෙන්නේ එක්ක දැහැමි කතාවක්, එහෙම නැත්නම් ආර්ය තූෂ්ණිම් භාවයෙන් කටයුතු කිරීම. ඒ පිරිසක් විදිහට එකතු වුණාම දැන් දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා ගොඩාක් පිරිස නැතුව සාමාන්‍ය කතා බහක නියුණාට ප්‍රශ්නයක් නැද්ද? ඒත් කෙලස් ඇයිසෙන්න හොඳ නැතුව. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඉතින් කෙලස් ඇවිස්සෙන්නේ නැති විදිහේ කතාවන් කරනවා නම් ඊටාම හොඳයි. මොකද අපි දැන් මෙතනදී ගත්තාම දැන් ස්වාමීන් වහන්සේ මුලින් මතක් කළා දැන් ගිහි ගෙදරක ඉන්නකොටත් නෝනට මහත්තයා ගැන, මහත්තයාට නෝන ගැන නෑ එහෙම කතා කරන්න පුළුවන්. එහෙමයි. එහෙම නැතුව සාමාන්‍ය පෞල් සම්බන්ධතාවයක් පවත්වා ගන්නත් බෑනේ. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම පුළුවන් තරම් මේ කතාව පරිසම් කර ගන්නවා නම් ඊටාම වටිනවා. මොකද වැඩියෙන් කිව්වොත් මෙහෙම මෙන්න මේ වගේ සිල් සමාදන් වෙලා ඉන්න, භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා ඉන්න, ප්‍රතිපත්ති පුරන විශේෂ දවස්වලදී මූලික අවධානය සඳහා යොමු කළොත් කියන එක වඩාත් යෝග්‍යද? ඔව් ඒ දවස්වලට ඇත්තටම මූලික අවධානය යොමු වෙන්නට ඕන. හැබැයි ඉතින් අනිත් දවස්වලට වුණත් පුළුවන් නම් අනවශ්‍ය කතා වලින්, කෙලෙස් ඇවිස්සන කතා වලින් තොරව ඉන්න පුළුවන් නම් යම්කිසි කෙනෙකුට එහෙම ඉන්න එක හරිය වටිනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන්
බුදුරජාණන් වහන්සේ මේ පරිබ්‍රාජක අසපුවට වඩිනකොට මේ ගුරු ගෝලයෝ එකතු වෙලා දැන් මේ වගේ අනවශ්‍ය කතාවක්. සකුළුදායි දැක්ක බුදුරජාණන් වහන්සේ වඩිනවා. ගෝලයෝ නිශ්ශබ්ද කළා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපේ අසපුවට වඩිනවා. උන්වහන්සේව කතා වලට වැඩිය කැමති නැහැ. ඒ නිසා කවුරුත් නිශ්ශබ්ද වෙන්න කිව්වා. එතකොට බලන්න දැන් වෙනම මතයක් දරපු පිරිසක් වුණත් බුදුරජාණන් වහන්සේට 아무තු ගෞරවයක් තිබිලා තියෙනවා. එහෙමයි. ඉතින් දැන් ඔක්කොම නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේට ආසනයක් ලැබුණා. උන්වහන්සේ වැඩ හිටියා. තථාගතයන් වහන්සේ අසවදාලා ඉතින් මගේ පැමිණීම ඕගොල්ලෝගේ කතාවට බාධාවක් වුණාද දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ සකුළුදායි කියන නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ වහන්සේ වැඩපු එක ලොකු දෙයක් කියලා තින් පිළිගත්තා. පිළි අරගෙන මේ සකුළුදායිකේ තථාගතයන් වහන්සේ අහනවා මං එනකොට දැන් මොන වගේ කතාවක්ද ඔයගොල්ලෝ කරේ? ඒක සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක්. එහෙමයි. ධම් සභා මණ්ඩපයට උනත් වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලාගෙන් අහනවනේ මං එන්න කලින් මොනවද මහණෙනි කතා කර හිටියේ කියලා. අපි අහන්නේ එහෙම අහන්නේ කිසියම් දහමක් එහෙම නැත්නම් මෙසේජ් පණිවිඩයක් ලබා දීමේ අදහසින් මිස ඕපාදුපා සෙවීමේ අදහසින් නෙවෙයි නේද? පැහැදිලිවම දැන් සමහරු ගිහිල්ලා එක තැන් වලට ගිහිල්ලා මං එන්න කලින් මොනවද ඔයාලා කතා කර හිටියේ කියලා. එහෙම අහන සිරිතක් තියෙනවනේ. එහෙම සිරිතක් නෙවෙයි. ඇත්තටම මේක ස්වාමීන් වහන්සේ මතු කරපු එකත් හොඳයි. එහෙමයි. තථාගතයන් වහන්සේ එතනදී බලාපොරොත්තු වන්නේ ඒ කතාව මුල් කරගෙන තථාගතයන් වහන්සේ විචිත්‍ර ධර්මයක් දේශනා කරනවා. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ එහෙම විමසුවාම දැන් සකුළුදායි සාත්‍රවරනේ මොනවා වුණත් දැන් සකුළුදායිට කියන්න බෑ අපි දැන් මේ ආණ්ඩු ගැන අමාත්‍යවරු ගැන හොරු ගැන කතා කරා කියලා කියන්න බෑ. හැබැයි තථාගතයන් වහන්සේ ඉදිරියේ බොරු කියන්නත් බෑ. එහෙමයි. මෙයා මොකද කරේ? මෙයා කියනවා අපි මේ කතා කරේ ලෝකේ හැමදාම තියෙන දේවල්. ඒක ඇත්තනේ. එහෙමයි. ඉතින් ඒක වැඩක් නෑ ඒ කතාව කියලා මෙයා කතාව වෙන පැත්තකට දානවා. මෙයා කියනවා මම මේ කල්පනා කරේ මේ රජගහ නුවර ඉන්න මිනිස්සු කොච්චර වාසනාවන්තයිද කියලා ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ මොකද? එයා කියනවා මේ වස් කාලේ සත්සාත්‍රුන් වහන්සේලාම ඉන්නේ මේ රජගහ නුවර. එහෙම. පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, පකුද කච්චායන, අජිත කේස කම්බලි, නිගණ්ඨනාත පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත. මේ කියන 7 දෙනාම ඉන්නේ මේ වස් කාලේ රජගහ නුවර. ඒතර වහන්සේත් ප්‍රසිද්ධ ශාස්ත්‍රවරයෙක්, ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ. ඒතර වහන්සේත් එක්ක ප්‍රසිද්ධම ශාස්ත්‍රවරු ඉන්න 7 නමක්, 8 නමක්. 7 නමක්. ඉතින් එහෙමනම් මේ රජගහ නුවර ඉන්න මිනිස්සු හරි වාසනාවන්තයි කියලා මෙයා කියනවා මේ ඔය පූර්ණ කාශ්‍යප බණ කියනකොට එයාගේ ශිෂ්‍යයෝ එයාගේ ගෝලෝ හරියට බණ අහන්නේ. ඕක අපි දන්නවා. ඕක කියන්න එපා. ඕක ඊයේත් කිව්වනේ. ඉතින් ඒකට එක කියනවා. කිසි කරුත්තයක් නැහැ. එහෙමයි. අජිත කේස කම්බලීටත් ඔය සතේම තමයි. එයා බණ කියනකොට ගෝලෝ ඈනුම් අරිනවා, දඟලනවා, කෑකොස්සන් ගහනවා. සත්සාත්‍රුන් වහන්සේලාටම ඕක තියෙනවා. එහෙමයි. නිකණ්ඨනාත පුත්තටත් එහෙමයි. හැබැයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බණ කියනකොට ශ්‍රාවකයෝ හොඳට බණ අහනවා. වටපිට බලන්නේ, ඈනුම් අරින්නේ. කවුරු හරි උගුර පෑදුවත් අනිත් භික්ෂුන් වහන්සේ කියන බාධාවක් නොවන විදිහට ඕක කරන්න. ඒ තරම් පුදුම ගෞරවයකින් ඔබ වහන්සේ ශිෂ්‍යෝ බණ අහනවා. ඉතින් මේ විදිහට ඔබ වහන්සේට ගරු කරන්න හේතුවත් අපි දන්නවා කියලා කිව්වා. අපි හන්නේ දැන් එතනදී ඒ සකුළුදායි පරිව්‍රාජකයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මම හිතන්නේ මේ හොඳ තමයි අහලා තියෙන්නේ. එතකොට ශ්‍රාවකයන්ගෙත් හොඳ තමයි අහලා තියෙන්නේ. දැන් අර සමහර වෙලාවට අර චන්නහාමුදුරන්ගේ එහෙම කතාවල් මේ ගැන වැඩි අහලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම අර අල්පේච්ඡතාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරද්දී ස්වාමීන් වහන්සේ නමක් අපේ හන්දරනේ මට මෙහෙමද ඉන්න කියන්නේ කියලා සිවුරත් ගලවල වල සංඝයා මැද්දේ
ගිහිපු අවස්ථාත් තිබුණා. තිබුණා. එතකොට ඒ වාගේ අවස්ථාවන් හැරලා බහුතරයක් ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙන්න මේ විදිහටයි කියන එක තමයි එතෙන්දී ඉස්මතු කරන්නේ නැත්තේ නේද අපේ? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ එතන දැන් සමස්තයක් හැටියට ගත්තොත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඉතින් සාමාන්‍ය ඉඳලා හිටලා ඕනම තැනක ඒ වගේ සිදුවීම් වෙනවා. නමුත් බහුතරයක් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ බොහෝම සදහැ සම්පන්න කාරුණික භික්ෂුන් වහන්සේලා. ඒ ආරංචිය නිසා තමයි මහා සකුළුදායි බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා සත්කාර කරන ගරුකාර කරන විදිහ තථාගතයන් වහන්සේ ඉදිරියේම අතර පැහැදිලි කරේ. එහෙමයි. එතකොට දැන් මේ විදිහේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලොකු කීර්තිරාවයක් පැතිරිලා ගිහිලා තිබුණේ. සැබවින්ම ඒ කීර්තිප්‍රාවයේ පැතිරීම ඉතාම වැදගත් වෙනවා. මම අර සිහිපත් කළ විදිහට ප්‍රතග්ජන ශ්‍රාවකයන් අතරේ බුදුරජාණන් වහන්සේටද හයිරං කරපුවා හිටිය කෝකාලික භික්ෂුන් වහන්සේලා වගේ අය, ඒ වගේම දේවදත්ත හාමුදුරන්ගේ ගෝල පිරිස්, අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා. එහෙමයි. යම් යම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේට නැගී සිට විරුද්ධකම් කරපු ප්‍රතිචාර දක්වපු අය හිටියා. ඊළඟට ഘോഷිතාරාමේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග වාද විවාදවලට පවා පැමිණිලා තියෙන අවස්ථාවන් තියෙනවා. නමුත් සමස්තයක් හැටියට ගත්තාම බොහෝ දෙනා හොඳයි. දැන් මෙතන උනත් මේ සම්බෝධි විහාර පරිසරයට ඇවිල්ලා බණ අහන බොහෝ දෙනා හොඳයි නේ. එක්කෙනෙක් දෙන්නේ නිදි කිරා වැටුණට නේද? අන්න ඒ වගේ තේර අපි ගන්නේ අර සමස්තය නේද? ඒ අදහස තමයි එතන තියෙන්නේ නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි හන්නේ දැන් මේ සකුළුදායි මතක් කරනවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම වෙන්නේ නැහැ. ඔබ වහන්සේට ශ්‍රාවකයෝ බොහොම ගෞරව කරනවා, අනුකූලතාවයෙන් කටයුතු කරනවා, බොහොම ප්‍රසාද ජනකව කටයුතු කරනවා. ඒ නිසා ඔබ වහන්සේ බොහොම විවිධාකාරයෙන් ඉහළින් ආමිෂෙන් පුදනවා. ඊට පස්සේ විමසනවා ඇයි එහෙම වෙන්න හේතුව කියලා. එතන බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබ මොකද හිතන්නේ මේ විදිහට තථාගතයන් වහන්සේව තථාගත ශ්‍රාවකයන්ව මේ විදිහට ඉහළින් පුදන්නට හේතුව මොකක්ද කියලා විමසනවා. අන්න එතෙන්දී සකුළුදායි කල්පනා කරන විදිහට හේතු කාරණා ටිකක් මතක් කරනවා නේද අපි. ආරම්භය සඳහන් කරන්නේ මේ අල්පාහාර සම්බන්ධ කතාවක්. බුදුරජාණන් වහන්සේ බොහොම අල්ප දානේ වළඳන්නේ ටිකයි, අල්පාහාර වශයෙන් උන්වහන්සේ ගන්නෙ ඒ අඩුවෙන් දානේ වැළඳීමේ ආනිසංස, අඩුවෙන් දානේ වැළඳීමේ තියෙන වටිනාකම උන්වහන්සේ කියනවා. එතකොට දායකෝ එකට පැහැදෙනවා. ඒ කියන්නේ අඩුවෙන් වළඳනකොට අඩුවෙන් වැළඳීමේ ආනිසංස කියනකොට දායකෝ වැඩියෙන් ගෙනල්ලා දෙනවා. ඒකද මේ පොයින්ට් එක අපි අහන්නේ. ඒකද හිතුවේ. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මෙතන අපි පළවෙනි කාරණේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහටම මේ සකුළුදායි කිම් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔයා කියනවනේ මට මගේ ශ්‍රාවකයෝ පහදින කාරණා ඔයා දන්නවා කියලා. මොනවද කියලා තථාගතයන් වහන්සේ අහනවා. එහෙමයි. අහපුවාම මෙයා ඇත්තටම දැන් ඔය ස්වාමීන් වහන්සේ මතක් කරපු කාරණෙත් එක්ක කරුණු පහක් ඉදිරිපත් කරනවා. ඒකේ පළවෙනි කාරණේ තමයි මේ චුට්ටක් වළඳන නිසා. දැන් සාමාන්‍යයෙන් අද ගත්තාම මේ රූක්ෂ ප්‍රතිපදාවට කවුරුත් ඇත්තට පහදිනව නේද? ඒක තමයි ස්වභාවය. ඉතින් දැන් මේ කාරණෙත් අල්ලගෙන මේ සකුළුදායි කියනවා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේට උත්තර සලකන්නේ මේ චුට්ටක් වළඳන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇත්තට මේ වෙලාවේ ඒක නිකම්ම ප්‍රතික්ෂේප කරන්න කරුණු සහිතවමයි ප්‍රතික්ෂේප කරන්නේ. එහෙමයි. තථාගතයන් වහන්සේ වෙලාවේ පිණ්ඩපාතේ කරගෙන යන වෙලාව. උන්වහන්සේ පාත්‍රය පෙන්නලා කියනවා සමහර දාට මම මේ පාත්‍රයෙන් එකක් වළඳනවා. බුදුරජාණන් වහන්සේ බලන්නේ ඒක අර
හරියම වටිනවා මේ සූත්‍ර දේශනාවේ මේ මුල් කාරණා ටික. දැන් සමහර වෙලාවට නැත්තම් ඔය පුංචි ප්‍රතිපත්ති පුරන ගිහි හෝ පැවිදි හෝ අය ගොඩාක් මාන්න ඇති කරගන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මතක් කරනවා. දැන් ඔබ කියනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ චුට්ටක් වළඳන නිසා. හැබැයි සමහර දවසට මම මේ පාත්‍රෙ එකක් වළඳනවා. හැබැයි මම මෙහෙම වැළඳුවාට මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා සමහර වෙලාවට පුංචි බෙලි ගෙඩියකින් යැපෙන. දියුල් ගෙඩියකින් යැපෙන. කරකොල ටිකකින් යැපෙන. වතුර ටිකකින් යැපෙන මගේ ගෝලයෝ ඉන්නවා. ඉතින් ඔබ කියන විදිහට මං චුට්ටක් වළඳන නිසා මට මගේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නවා නම් මං ගොඩක් වළඳපු දාට ඒ පැහැදීම නැති වෙලා යනවා. එහෙම. ඒකනේ ස්වභාවය. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම චුට්ටක් වළඳන හිඳ පැහැදෙනවද අපේ හාමුදුරනේ? ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ මොකද දැන් දානවලට ගියාම දායකයෝ අනේ ස්වාමීන් වහන්සේ මේකත් වළඳන්න කියලා පුළුවන් තරම් වළඳවන්නමනේ හදන්නේ. ඔව් ඇත්තට ස්වාමීන් වහන්සේ එතනදී තියෙන්නේ අර පුදුමාකාර සද්ධාාවක් එක්ක. දැන් සමහරවිට දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් ඒ විදිහට චූටි දෙයකින් යැපෙනකොට ඉතින් මිනිස්සු ඒක ලොකුවට වර්ණනා කරනවා. එහෙම අවස්ථාවක් අල්පේච්ඡතාවය කියලා. ඉතින් ඇත්තට මේ අල්පේච්ඡතාවය ඊටාම වැදගත්. නමුත් ඒ දෙයට අල්ලගෙන පහදින ආකාරයක් තමයි දැන් මෙතන කියන්නේ. අපි තව දෙයක් ඒකට උදාහරණයක් කිව්වොත් දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක්ගේ සෙරප්පු දාන්නේ නැහැ. ඇත්තටම දැන් මෙතන ඉන්න පිරිසකින් අහුවොත් හාමුදුරුවෝ කෙනෙක් සෙරප්පු දාන්න නැත්නම් ඔයත් පහදිනවද නැද්ද? පහදිනවා. ඉතින් ඒක හොඳයි. ඊළඟට උන්වහන්සේගේ කකුලේ අපි හිතමු තුවාලයක් ඇවිල්ලා උන්වහන්සේ සෙරප්පු දෙකක් දානවා. එතකොට දැන් උන්වහන්සේ සෙරප්පු දෙකක් දාගෙන පාර යනකොට අන්න අරයත් ඉවරයි. නිවනේ ගැට්ටේ ඉඳලා අපහු වැටුණා කියලා කියනවා නේද? අන්න හරි. එතකොට දැන් පැහැදිලා තියෙන්නේ පහදින්න ඕන තැනකට නෙවෙයි. එතකොට දැන් සෙරප්පු දාන්න නැතුවට පැහැදුනා උන්වහන්සේ කොච්චර සිල්වත් වුණත් උන්වහන්සේ මොනතරම් භාවනානුයෝගී වුණත් අර ඔක්කොම ඉවරයි. අන්න පැහැදුනේ සෙරප්පු දානවට. එහෙම. සෙරප්පු දාන්න නැතිකමට. ඉතින් ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ මේ සකුළුදායට කියනවා නෑ මම මෙහෙම වැළඳුවාට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්නවා බොහෝම ස්වල්ප දෙයකින් යැපෙන අය. හැබැයි ඒ අය කවදාකවත් අනේ අපේ සරුවඥන් වහන්සේ මහ ගොඩක් වළඳනවා කියලා මාව දාලා නම් ගියේ නෑ. එහෙම එකම අවස්ථාවක්වත් නෑ. එහෙම. ඉතින් දැන් සකුළුදාය බලා ඉන්නවා. ඉතින් ඇත්තනේ නම් ඉතින් කට අරගෙන මෙයා බලාගෙන ඉන්නවා. එහෙම දෙයක් වෙලා නෑ. එතකොට පළවෙනි කාරණේ කෙලින්ම කරුණු සහිතවම නිෂ්ප්‍රභ වෙනවා. එහෙමයි. එතකොට මේ අල්පාහාර වීම බුදුරජාණන් වහන්සේ ඉහලින් අගය කරලා නැති බව තමයි එතනදී පැහැදිලි වෙන්නේ. ඉතින් කුසගින්න තියෙනව නම් ඒ කුසගින්න නැති වෙන්න ආහාර අනුභව කරනවා මිස දායකයා පහදවා ගැනීමේ වංචක චේතනාවෙන් පේන්න අඩුවෙන් වළඳන එක නොගැලපෙන ක්‍රියාවක් හැටියටයි එතෙන්දී අවධානය කරගන්න වෙන්නේ නේද අපි අහන්නේ. ඔව් පැහැදිලිවම සානත් අපි මෙතනදී දෙපැත්තක් හිතන්න ඕනේ. ඉතින් අල්පේච්ඡතාවය හරීම වටිනවා. එහෙමයි. ඒ වගේම ප්‍රමාණයට භෝජනයේ මත්ඤ්‍යතාවයේ අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. ප්‍රමාණයට වළඳන්න ඕනේ. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු හරි කෙනෙක් අනේ අපේ මේ දායකයා පහදී කියලා හිතාගෙන එහෙම වංචනිකව එහෙම දෙයක් කරනවා නම් ඒක ස්වාමීන් වහන්සේ ඇත්තටම අර නැති කෙලෙස් ගලාගෙන එන්න මහා පුදුම විදිහේ කෛරාටික ක්‍රියාවක්. ඒක ඇත්තටම ඔබින දෙයක් නෙවෙයි. ඒක ප්‍රතිපත්ති මාර්ගය යන කෙනෙකුට ඒ ප්‍රතිපත්ති මාර්ගයේ වැහෙන්න ඒක ලොකු හේතුවක් වෙනවා. එතකොට අපි හන්නේ දෙවෙනි කාරණේට අපි අවධානය යොමු කරමු කාලයට ගැලපෙන විදිහට මේ සකුළුදායි දෙවනි කල්පනා කළේ බුදුරජාණන් වහන්සේට මිනිස්සු පැහැදින මෙන්න මේ හේතුව කියලා. මොකද ඒ හේතුව? ඔව් සාන දෙවනි කාරණේ තමයි ලැබිච්ච සිවුරකින් සතුටු වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේට මේ ශිෂ්‍යයෝ සලකන්නේ කියලා හිතුවා. ඒක එයා ප්‍රකාශ කරා. ඉතින් සාමාන්‍යයෙන් ලැබිච්ච සිවුරක් කියලා කියන්නේ පාංශකෝල සිවුරක්නේ. එහෙමයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මම
ඒ ලැබිච්ච සිවුරු වලින් නැත්තම් පාංශකෝඩ සිවුරු වලින් මං යැපිලා තියෙනවා. නැත්තේ නෑ. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ පරෝගණ හිටියේ බිම්බිසාර රජමැදුරෙන් ලැබිච්ච වටිනා සිවුරක්. එහෙම. බොහොම කෙහෙල් දැල්ල වගේ සිවුමැලි සිවුරක් බුදුරජාණන් වහන්සේ පරෝගණ හිටියේ. තථාගතයන් වහන්සේ සිවුර පෙන්නලා කියනවා මේ සිවුර කෙහෙල් දැල්ල වගේ. මේක හරියම සනීපයි. ඒ කෙහෙල් දැල්ල වගේ කිව්වේ පාට නෙවෙයි. පාට නෙවෙයි ඒකේ තරම්ම මෘදු මේ ගතිය. ඔව් ඒ සිනිඳු ගතිය. සිනිඳු ගතිය. එහෙමයි. ඉතින් මේක මේ තරම් වටිනා සිවුරක්. හැබැයි මම මේ වගේ හොඳ සිවුරු පෙරෙව්වට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්න මුළු ජීවිත කාලයේම පාංශකූල සිවුරු පොරවන අය. දැන් අපි ගත්තොත් කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙම. මුළු ජීවිත කාලයෙන් පෙරෙව්වේ පාංශකූල සිවුරු. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ මම හැබැයි දායකයන්ට පින් සිද්ධ වෙන්න මට මේ දායකයෝ පූජා කරන මේ සිවුරු මම මේ විදිහට පරිහරණය කරනවා. හැබැයි මම මේ වගේ ලස්සන සිවුරු වටිනා සිවුරු පාවිච්චි කරා කියලා කවදාකවත් මගේ ශ්‍රාවකෙක් මාව දාලා ගියේ නැහැ. එහෙමයි. ඉතින් දෙවෙනි කාරණයක් නිෂ්ප්‍රභ වෙනවා. ඉතින් ඇත්තට මේක හරිය වැදගත්. මොකද අද කාලයේ තියෙන දෙයක් තමයි බොහෝ දෙනාට මේ සාසනික ප්‍රතිපදාවේ ගමන් කරනකොට ස්වාමීන් වහන්සේ ඉක්මනට පහදිනවා ඉක්මනට අපහදිනවා. එහෙමයි. ඉක්මනට පහදින්නත් හොඳ නැහැ ඉක්මනට අපහදින්නත් හොඳ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් පුංචි දෙයක් වුණ මොකක් හරි දැක්කොත් පහදිනවා. ඔන්න ආපහු ඉස්සෙල්ලා පාර අපි හම්බෙලා කොහේ හරි තැනක් ගැන වර්ණනා කරනවා ඊළඟ පාර ඇවිල්ලා අනේ වැඩක් නැහැ කියලා ඉතින් ඔන්න වෙන පැත්තක් කියනවා. ඉතින් එහෙමනම් ඒකට හේතුව තමයි අර ඔය අනවශ්‍ය දේවල් වලට පහදින්න ඕනේ නැති දේවල් වලට තමයි අපේ අය ගොඩාක් පහදින්නේ. එහෙම. ඒ නිසා දෙවෙනි කාරණයක් ඇත්තටම නිෂ්ප්‍රභ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා මිල අධික හොඳ සිවුරු පාවිච්චි කරලා තියෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් අනුගාමිකයන් භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු නැති විදිහට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරපු කටුක සිවුරු ඒ කියන්නේ පාංශුකුල සිවුරු වගේ සිවුරු පරිහරණය කරලා තියෙනවා. එතකොට අපි හාන්දරනේ දැන් අපි හාන්දරන්ගෙන් පැහැදිලි වුණා ශ්‍රාවකයෝ දැන් එහෙම බොහොම රූක්ෂ සිවුරු පරිහරණය කරලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ හොඳ සිවුරු පරිහරණය කරලා තියෙනවා කියලා. දැන් ඔය කියන අවස්ථා දෙකට කවුරු හරි දායකයෝ දෙන්නෙක් ආවොත් අර රූක්ෂ සිවුරු පරිහරණය කරන තැනදී එයාට පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේම විශේෂ පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් හොඳ සිවුරු පරිහරණය කරන තැනදී කලකිරීමක් ඇති වෙනවා. දැන් බුදුහාමුදුරුවෝයි කාශ්‍යප මහරහතන් වහන්සේ දෙන්න එක තැන වැඩ ඉන්නවා කියලා අපි හිතමු. එතකොට කාශ්‍යප මහරහතන් වහන්සේ පාංශුකුල සිවුරක් පරවගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ දහස් කඩ සිවුරක් හරි බොහොම ලස්සන බොහොම වටින සිවුරක් පරවගෙන මේ ඉන්නවා. අපේ හාන්දරු කොහොමද? සමහර වෙලාවට මට හිතෙයි දායකයා පැහැදෙන්නේ අර රූක්ෂ සිවුර පරවගෙන ඉන්න හාමුදුරුවෝ දිහා බලලා කියලා. එතකොට එතන දායකයා වැරදිද? කොහොමද ඒ දායකයා ඒ වගේ තැනකදී අපි හිත හදා ගන්න ඕන? හාමුදුරුවෝ සිවුර දිහා බලලාද මොකද්ද කරන්න ඕන? ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකෙදි විශේෂයෙන් මතක් කරන්නට ඕන දැන් ඇත්තටම අපේ සරුවඥන් වහන්සේත් නැත්තම් අපි සමහරලාට කෙනෙකුට හිතට යන්න පුළුවන් මේ ශිෂ්‍යයෝ පාංශකෝල සිවුරු පෙරෙව්වය සරුවඥන් වහන්සේ මිලාදික සිවුරු පෙරෙව්වයි කියන එක. අපි ඒක ඉස්සෙල්ලාම මතක් කරන්න ඕන. ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේත් අර පුණ්ණා කියන දාසිය මැරිච්ච වෙලාවේ ඒ දාසිය ඔතලා තිබිච්ච රෙදි කෑල්ල 90 කෝටි ගාණක් හිටපු රෙදි කෑල්ල තථාගතයන් වහන්සේ ඒ අපවිත්‍ර දෑ අයින් කරලා ඒ රෙදි කෑල්ල ගත්ත තමන් වහන්සේට සිවුරක් කරගන්න. ඒතර බුදුරජාණන් වහන්සේත් ඇත්තටම පාංශකෝල සිවුරු දැරුවා. හැබැයි තථාගතයන් වහන්සේ ඒක දිගටම කරේ නැහැ. දායකයෝ දැන් අපේ කුමාර බච්ච ජීවක වෛද්‍යාචාර්යතුමානි මුලින්ම මේ සිවුරු පූජා කරේ. එහෙමයි. එතකොට ඊට කලින් මේ ශාසනය තිබුණේ පාංශකෝල සිවුරු පමණයි.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේට දායකයෝ බොහොම කරුණාවෙන් ගෞරවයෙන් ඒ පූජා කරන චීවරය තථාගතයන් වහන්සේ බාරගත්තා. ඒතර දැන් ස්වාමීන් වහන්සේ අතර මතක් කරපු විදිහට කාශ්‍යප මහරහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් ඒ විදිහට අපි හිතමුකෝ තථාගතයන් වහන්සේ අලුත්ම සිවුරක් දරාගෙන ඉන්නවා. කාශ්‍යප මහරහතන් වහන්සේ දුර්වර්ණ වෙච්ච පාංශුකුල සිවුරක් දරාගෙන ඉන්නවා. එහෙම. ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඒ දෙදෙනාගේ ගුණකාය ගුණ සම්පත්තිය හඳුනාගත්තේ නැති කෙනෙක් අනේ මේ හාමුදුරුවෝ නම් බොහොම අල්පේච්ඡයි කියලා කාශ්‍යප මහරහතන් වහන්සේට පහදින්නත් පුළුවන්. එහෙම. හැබැයි දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් දැන් මේ දේශනාව නැත්තම් මේ සාකච්ඡාව අහන කෙනෙක් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේ හොඳ සිවුරක් යම්කිසි හොඳ දෙයක් පාවිච්චි කරනවා නම් දායකයෝ හැටියට ඒ වගේම අපි හැම දෙනාම හිතන්න ඕන අපි එතන මුදිතාව පුරුදු කරන්න ඕන. එහෙම. උන්වහන්සේ දැන් පැවිද්දටත් පිනෝපකාර වෙනවා. ගිහි පින්නතටත් පිනෝපකාර වෙනවා. දෙවියාටත් පිනෝපකාර වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ සුඛාපටිපදා කිප්පා බින්නා කියන බොහොම සුව ප්‍රතිපදාවෙන් උන්වහන්සේ මාර්ගේ ගමන් කරනවා වෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේගේ පින අල්ලගෙන අපේ හිත අවුල් කරගන්නවා නම් අපි අපිරිසුදු වෙනවා නම් අතර ඒක හරි මෝඩකමක්. ඒ වෙලාවේ ඒ පින දිහා බලන අනේ ඉතින් උන්වහන්සේ බොහොම පින් කරලා තියෙනවා. ඒකනේ පහසුවෙන් උන්වහන්සේට ජීවපසේ ලැබෙන්නේ කියලා අපි ඉතින් පහදින්න ඇත්තට හිත හදාගන්න මුදිතා ගුණය පුරුදු කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඇත්තටම මේ අනුන්ගේ සුව පහසුව දැකලා කුසලයේ වැඩි දියුණු කරගන්න පුළුවන්. පුළුවන් පැහැදිලිවම සාමනා. බොහෝ දෙනා සිදු කරන්නේ වුණාට අකුසලයේ. අකුසලයේ. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් තුන්වෙනි කාරණාව. දැන් මෙතනදී මේ චීවර පිණ්ඩපාත සේනාසන කියන කාරණා සම්බන්ධයෙන් කතා කරනකොට යොදන වචනය අතර මේ ඊතරීතර කියන වචනය. ඒ විදිහට ඒ අවස්ථාවවලදී ලැබිච්ච දේ කියන එක අපි හන්නේ. ඒක කියලා හදව ගන්නවවත් සූදාන සකස් කර ගන්නවත් නෙවෙයි. තමන්ට කර්මානුරූපව තමන් කරපු පින්පව්වල ස්වභාවය අනුව විවිධ තැන්වලදී විවිධ දේවල් ලැබෙනවා. දැන් පිණ්ඩපාතේ වැඩම කරනකොට උනත් ලැබිච්ච දේ තමයි ගන්න. මට මෙන්න මේක පිණ්ඩපාතේට ගෙනාලා දෙන්න මම ආවල් දවසේ පිණ්ඩපාතේ එනවා. මට මේව හදලා තියන්න කියලා ඒ පාරේ පිණ්ඩපාතේ යන්නේ නැහැ. දැන් අද කාලේ නම් තියෙනවනේ අපි යන්නේ ආවල් පාරේ අපි පිණ්ඩපාතේ එනවා කියලා කල්ලතු ලවුඩ් ස්පීකර් එකකුත් බැඳගෙන යන එහෙම පිණ්ඩපාතේ කිරිල්ලකුත් තියෙනවා. නමුත් ඒක නෙවෙයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් යනකොට ලැබෙන ආහාරය පිළිගන්න. ඒක ප්‍රණීත ආහාරයක් විය හැකි, කටුක ආහාරයක් විය හැකි. ඒ යථාලාභ සන්තුෂ්ටිය කියන්නේ ඒ ලැබෙන දෙයින් සතුටු වීමේ ගුණයත් ඒ තුල ඉස්මතු වෙනව නේද අපි හන්නේ. ඒකත් අවධාරණය කරගෙන අපි දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාවට අවධානය යොමු. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ මතක් කරපු දෙයම තමයි දැන් මේ සකුළුදායි මතක් කරන ලැබෙන පිණ්ඩපාතයකින් ඔබ වහන්සේ සතුටු වෙනවා. ඒක තමයි ශ්‍රාවකයෝ මෙච්චර සලකන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාරණයත් බොහෝම කාරුණිකව කරුණ සහිතවම ඒක ප්‍රතික්ෂේප කරනවා. දැන් අපිට සාමනාත දැන් සාමාන්‍ය දෙයක් අපි අකමැති නම් කෙලින්ම ඒක කරුණු පෙන්වන්න යන්නේ නැහැ. මං කැමති නැහැ කියලා කෙලින්ම කියනවා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන බොහොම කාරුණිකව කරුණු සහිතවම ඒක ප්‍රතික්ෂේප කරනවා. තථාගතයන් වහන්සේ වදාරනවා ඔව් මම පිණ්ඩපාතේ වඩිනවා. දැන් අදත් පිණ්ඩපාතේ වැඩි. හැබැයි ඉතින් මට ආරාධනාවක් ලැබුණාම මං ඉතින් ලොකු බංගලාවලට ගිහලා දානේ වළඳනවා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ කොසල් රජමදුරේ තිබිච්ච අසදස මහා දානයත් බාරගත්තනේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මට ආරාධනාවක් තිබ්බොත් මම මාලිගාවලට ගිහලා වළඳනවා. හැබැයි මම මෙහෙම වැළඳුවාට මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා මුළු ජීවිතේ පුරාම පිණ්ඩපාතෙම යැපෙන අය. එහෙමයි. ඒ කිසිම ශිෂ්‍යෙක් කිසිම ශ්‍රාවකෙක් මම මේ බංගලාවලට ගිහලා මාලිගාවලට ගිහලා වළඳනවා ලොකු දානවල් පිළිගන්නවා කියලා මේ දක්වා එක්කෙනෙක්වත් අපහැදිලා නැහැ. එහෙමයි. ඉතින් දැන් සකුළුදායට තේරෙනවා මේකත් හරියන්නේ නැහැ ඒකත් නිෂ්ප්‍රභා වෙනවා. අපි හන්නේ දැන් එතෙන්දී සීපත් කළානේ මේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මුළු ජීවිත කාලෙම පිණ්ඩපාතයෙන්ම යැපෙනවා කියලා. ඒක අපි හන්නේ බුදුරජාණන් වහන්සේගේ නියමයක්ද එහෙම නැත්නම් ඒ ස්වාමින් වහන්සේගේ කැමැත්ත අනුව සිද්ධ වෙන එකක්ද අපි? නෑ ස්වාමීන් වහන්සේ පැහැදිලිව මේ ස්වාමින් වහන්සේගේ කැමැත්ත අනුව. දැන් අපි ගත්තොත්
බුදුරජාණන් වහන්සේ දේශනා කළන අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම පිණ්ඩපාතයෙන්ම ජීවත් විය යුතුමයි කියලා නේද? නෑ. දේවදත්ත නම් එහෙම ඉල්ලීමක් කළා. එහෙමයි. දේවදත්ත ස්වාමීන් වහන්සේ කිව්වනේ හැම භික්ෂුවක්ම පිණ්ඩපාත වේ යුතු කියලා. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කළා නේ කැමැති කෙනෙකුට පහසු ආකාරයට සේනාසනයට ගෙනල්ලා දෙන දානේ වළඳන්නත් පුළුවන්. ඊළඟට දායකයාගේ ගෙදරට ගිහිල්ලා වළඳන්නත් පුළුවන්. පිණ්ඩපාතයෙන් යැපෙන්නත් පුළුවන්. අතිරේක ලාභ වශයෙන් කියලා කියන්නේ නේද? අතිරේක ලාභ වශයෙන් වළඳන්න පුළුවන්. එහෙමයි. හැබැයි අර දුතහාංග පුරණ භික්ෂුවකට ඉතින් පිණ්ඩපාතිකාංගේ සමාදන් වුණාම ඉතින් ඒ පිණ්ඩපාතයෙන් යැපෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අල්පේචතාදී ඊ ගුණ පුරුදු කරන භික්ෂුන් වහන්සේලා. එහෙමයි. ඒ අනුව එක නීතියක් නෑ. සිකපදයක් කැඩෙන්නේ නෑ. කැමැති නම් පුළුවන්, අකමැති නම් නිකන් ඉන්න පුළුවන්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේක දැන් බුදුරජාණන් වහන්සේ කාරුණිකව මේ තුන්වෙනි කාරණෙත් ඇත්තටම ප්‍රතික්ෂේප කරනවා. එහෙයි. හතරවෙනි කාරණාව විදිහට සේනාසන සම්බන්ධයෙන්. ඔව් සේනාසන. එහෙමයි. ඔව් ඇත්තටම සේනාසන පිළිබඳව මෙතන කියන්නේ දැන් ඔබ වහන්සේ ලැබිච්ච සේනාසනයකින් සතුට වෙනවා. ඒක තමයි ශ්‍රාවකයෝ මෙච්චර සලකන්නේ. දැන් මේ අන්‍ය තීර්ථකයා දැකපු දෙන්නේ. එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණෙත් ප්‍රතික්ෂේප කරනවා. තථාගතයන් වහන්සේ වදාරනවා මම ඒකත් කරුණු සහිතව ඔබට කියලා දෙන්නම්. දැන් මම සවැත් නුවර ජේතවනාරාමේ පිළිගත්තා. ජේතවනාරාමය කියලා කියන්නේ සුළුපටු විහාරයක් නෙවෙයි. එහෙමයි. සුදු හඳුන් වලින්ම සකස් වෙච්ච සුගන්ධ ගන්ධ කුටිය කියන්නේ ඒකයි. ඊළඟට 54 කෝටියක් වියදම් කරලා සකස් කරපු විහාරය. දිව්‍ය ලෝකයේ දිව්‍ය විමානයක ආකෘතියකට හදපු ආසල. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. දිව්‍ය රම්‍ය විහාර කියන්නේ ඒක. දෙව්රම් විහෙර කියන නම දෙව්රම් වලට විහෙර. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ විහාර මම පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි පූර්වාරාමයේ, ඉසිපතනාරාමයේ, වේළුවනාරාමයේ, ගෝසිතාරාමයේ මේ වගේ ආරාම ගොඩාක් මම පිළිගෙන තිනවා. ඒතර මාලිගා වගේ ඒවා. හැබැයි මම මේවා පිළිගත්තට මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා රුක්ෂ මූලයේම ගත කරන අය. ඉතින් දැන් ඔයා කියන විදිහට මං ගස් මුල ඉන්නවට ලැබිච්ච තැනක ඉන්නවට මගේ ශිෂ්‍යෝ පැහැදිලා ඉන්නවා නම් මම මේ වගේ ලොකු මන්දිර පිළිගත්තාම මොකද වෙන්නේ කියලා හෙව්වා. ඒ කාරණෙත් ඇත්තටම ප්‍රතික්ෂේප වෙලා ගියා. එහෙමයි. ඊළඟට පස්වෙනි එකත් ස්වාමීන් වහන්සේ මම මතක් කරන්න. එහෙම අපේ අහන්න. පස්වෙනි එක තමයි සකුළුදායි කියනවා ඔබ වහන්සේට ශිෂ්‍යයෝ ගොඩාක් සලකන්නේ විවේකයට කැමති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔව් ඉතින් මම විවේකයට කැමති තමයි. හැබැයි විවේකයට කැමති වුණාට මට එහෙම තරම් විවේකයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ උදේට පිණ්ඩපාත යනවා, දවල් කාලේ බණ කියනවා, හවස් කාලේ බණ කියනවා, රාත්‍රී කාලේ දෙවියන්ට බණ කියනවා. උන්වහන්සේ නිතරම ඉතින් අර පිරිස වට කරගෙන තමයි ඉන්නේ. එහෙමයි. හැබැයි මම මෙහෙම හිටියට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්නවා මුළු ජීවිත කාලයේම අරණ්‍යගත වෙලා. දවස් 15කට සැරයක් එකතු වෙලා පොහොය විනය කර්මේ කරගන්නවා. අනිත් හැම වෙලාවටම මගේ ශිෂ්‍යයෝ ඉන්නේ තනියෙන්. ඒ කිසිම ශික්ෂයෙක් නැත්තම් ශ්‍රාවකෙක් මම මේ පිරිසක් එක්ක ඉන්නවා කියලා එහෙම අපහැදුන්නේ නැහැ. ද විවේකයට කැමති කමට පැහැදිලා ඉන්නවා නම් මේ පිරිසක් එක්ක ඉන්නකොට ඒ පැහැදීම තියෙන්නේ නැහනේ. ඉතින් මෙන්න මේ විදිහට ස්වාමීන් වහන්සේ දැන් මේ සකුළුදායි අර චුට්ටක් වළඳන නිසා ඒ වගේම පාංශකූල සිවුරු දරන නිසා පිණ්ඩපාතෙන් යැපෙන නිසා වෘක්ෂ මූලේ ඉන්න නිසා ඊළඟට විවේකයට කැමති නිසා මෙන්න මේ කියන කාරණාවන්ට තමයි පැහැදිලා ඉන්නේ කියලා කිව්වහම ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් කාරුණිකව කරුණු සහිතව ඒක ප්‍රතික්ෂේප කළා. එහෙම අපහන්නේ දැන් සකුළුදායි කියන්නේ පිරිවැජී පරිව්‍රාජකෙක් අන්‍යාගමිකෙක්. මේ අන්‍යාගමික දෘෂ්ටි කෝණයක්. කෙනෙකුට පැහැදෙන්නට සුදුසුයයි අන්‍යාගමිකයෙක් හිතන කාරණා ටික තමයි මේ. ඇත්තටම සාන්තර අන්‍යාගමිකයෙක් හිතන විදිහට හරි සාධාරණ සංස කියන්නේ ඇත්තටම. දැන් සකුළුදායි අන්‍යාගමිකයෙක් වෙලා යාට හිතෙනවා බුදුරජාණන් වහන්සේට පැහැදෙන්න සුදුසු කාරණයක් විදිහට එයා දකින්නේ බුදුහාමුදුරුවෝ අල්ප ආහාරන් බව කරන නිසා, පිණ්ඩපාතයෙන් යැපෙන නිසා, ඊළඟට උන්වහන්සේ පාංශුකුල සිවුරු පොරවන නිසා, ඊළඟට වෘක්ෂ මූල සේනාසන පරිහරණය කරන නිසා,
එහෙමත් නැත්නම් උන්වහන්සේ බොහොම විවේකයට කැමති නිසා තමයි මේ විදිහට මිනිස්සු සලකන්නේ කියන හැඟීම යාට ආවා. එතකොට ඒවා හොඳ කාරණා හැටියට එයා හිතනවා. ඒක එක්තරා විදිහකට අන්‍යාගමික දෘෂ්ටි කෝණයක්. සහ මම මේ උත්සාහ කරන්නේ මේ කියන දෘෂ්ටි කෝණයම තියෙන බෞද්ධයයි කියාගන්න කී දෙනෙක් ඉන්නවද අපේ හාමුදුරනේ? බෞද්ධ ජන සමාජය තුළ පවා ඔය කියන පැහැදීම ඇති කරගන්න අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි හාමුදුරුවරු දැන් බුදුරජාණන් වහන්සේ නැති නිසා හාමුදුරුවෝ සම්බන්ධයෙන් ගත්තොත් හාමුදුරුවරු අඩුවෙන් දානි වළඳනවා නම් ඒකට පැහැදෙන බෞද්ධයෝ ඉන්නවා. හාමුදුරුවෝ පිණ්ඩපාතයෙන් විතරක් ජීවත් වෙනවා නම් ඒකට පැහැදෙන බෞද්ධයෝ ඉන්නවා. හාමුදුරුවෝ පාන්සුකුල සිවුරු විතරක් පරිහරණය කරනවා නම් ඒකට පැහැදෙන බෞද්ධයෝ ඉන්නවා. ඊළඟට හාමුදුරුවෝ ගස්ගල් ඒ වෘක්ෂ මූල සේනාසන ඇසුරු කරගෙන ඉන්නවා නම් ඒකට පැහැදින බෞද්ධයෝ ඉන්නවා. විවේකයට පැහැදිලා බොහොම කැලෑවල තනියෙන් ඉන්න හාමුදුරුවරුන්ට පැහැදින බෞද්ධයෝ ඉන්නවා. අපේ හඳුනන්නේ පැහැදීම එච්චරම ගැටලුවක් නැහැ. ගොඩක් අය පැහැදෙන්නේ මේ කියන කාරණාවලට. හැබැයි පැහැදිලා දක්වන ප්‍රතිචාරය පිළිබඳව පුංචි ගැටලුවක් තියෙනවා. දැන් මම අර කලින් කිව්වා වගේ සමහරු පැහැදෙන්නේ අඩුවෙන් ආහාර වළඳන හින්දා. හැබැයි පැහැදිලා ගෙනල්ලා දෙන්නම වැඩියෙන් ආහාර. ඊළඟට පැහැදෙන්නේ පාංශකුල සිවුරු පොරෝනේ හින්දා. හැබැයි එහෙම පැහැදිලා පූජා කරන්නේම හොඳට කසීසලු වලින් හදපු සිවුරු. පැහැදෙන්නේ කැලේ ඉන්න හින්දා. ඒ හාමුදුරුවෝ එක්කන් ඇවිල්ලා ගමේ ඉඳව ගන්න. පැහැදෙන්නේ විවේකයේ කැමති නිසා. විවේක කැමති හාමුදුරුවෝ හොයාගෙන කැලේට ගිහිල්ලා හාමුදුරුවෝගේ විවේකෙත් නැති කරනවා. අර සිරිපාද අඩවියේ ඉන්නවා කියයි වෙනත් තැන්වල ඉන්නවා කියලා පැහැදිලා සමහර වෙලාවට තමන් පැහැදෙන්නට හේතු වෙච්ච කාරණාවම නැති කරලා දාන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක මොනතරම් අමූලික ශ්‍රද්ධාවක් පදනම් කරගත්ත දෙයක්ද කියන එකත් බෞද්ධ පින්නතුන් කල්පනා කරන්න ඕන. ඉතින් මේ විදිහ මෙහෙම පැහැදීම් වලට ධර්මයේ දීපු වචනේ තමයි ලූක පසන්න. රූක්ෂ ප්‍රතිපත්ති වලට පැහැදෙනවා කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උන්වහන්සේ තේරුම් ගත් උන්වහන්සේගේ ආර්ය මාර්ගය වටහා ගන්නට වෑයම් කරන නියම ශ්‍රාවකයෝ පැහැදිය යුත්තේ කොතනටද කියන එක. අන්නේ කාරණා පිළිබඳව අපේ හාමුදුරනේ සූත්‍රය ඊටාම දීර්ඝ වුවත් මූලික කාරණා 5 අපි ඉස්මතු කරමින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැහැදින්න ඕන මොන කාරණා සම්බන්ධයෙන්ද? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් මේ කරුණු පැහැදිලි කරනකොට මට හිතුණා ඊට කලින් මටත් හිතිච්ච දෙයක් මතක් කරන්න. මොකද ඇත්තටම දැන් අර අපි රූක්ෂ ප්‍රතිපදාවට පහදිනවානේ. එහෙමයි. ඒකේදී සමහර වෙලාවට බොහෝ දෙනා ඒ පහදින එක ඉතා හොඳයි. ඒක අපි පහදින්න එපා කියනව නෙවෙයි. නමුත් ඒක සංසන්දනය කරන අපේ ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට සමහරවිට සංසන්දනය කළ උස් පහත් ભેදයක් අපි හදා ගන්නවා. එහෙමයි. එතනදී අතර ලොකු බරපතල අකුසල් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මම මේක විශේෂයෙන්ම කියන්න ඕන. දැන් අපි සාමාන්‍ය බාහිරින් බලලා පහදිනවනේ. ඒ පැහැදීම ඉතා හොඳ දෙයක් නෙවෙයි. මොකද දැන් අපි හිතුවොත් මගේ අත්දැකීමක් මම කියන්නේ. ඒතර කාටත් ඒක හොඳට හිතට වදිනවා. දැන් මම මේ කොළඹ ආශ්‍රිතව තැනකට බණකට ගියා. බණකට ගියාම එදා ඒ දායිකාව මට කිව්වේ මේ රතවිනීත සූත්‍රය උපමා කරලා සත්ත්වවිසුද්ධිය ගැන බණ කියන්න. එහෙම. ඒ අනුව අපි සත්ත්වවිසුද්ධිය ගැන බණ කිව්වා. ඉතින් මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේ අතරම විශාල ශිෂ්‍ය පිරිසකුත් හදනවා. තරුණ භික්ෂුන් වහන්සේ නමක්. තරුණයි කියන්නේ මධ්‍යම වයසේ වගේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. ඒ උන්වහන්සේ තමයි අපි සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන උන්වහන්සේ අර මයික් එක හදනවා, ඊළඟට ඇම්ප් එක අඩු වැඩි කරනවා, පැදුරු දාන්න කියනවා, වාඩි වෙන්න කියනවා. ඉතින් උන්වහන්සේගේ කෙසුත් ටිකක් වැවිලා. ඉතින් බාහිරින් බලපුවාම ඉතින් සාමාන්‍යයෙන් ඉතින් බොහෝ දෙනා සාමාන්‍ය හාමුදුරුවමක් කියලා තමයි හිතන්නේ. එහෙම. ඉතින් මේ දේශනාව අවසන් කරලා මේ ස්වාමීන් වහන්සේ මට කිව්වා ඉතින් බණ ටික නම් හොඳයි. මට වහන්සේත් එක්ක ටිකක් කතා කරන්න බැයිද? ඉතින් මං කැමති වුණා. ඉතින් උන්වහන්සේගේ ආවාසයට ගිහලා මං කතා කළා.
මට ඇත්තටම පුදුම හිතුණා. උන්වහන්සේ ඇත්තටම ප්‍රථම ධානයට ආසන්නව හොඳට භාවනා කරලා දිනු වෙච්ච හාමුදුරු කෙනෙක්. බාහිරින් හොයන්න බෑ. ඉතින් මොකද උන්වහන්සේ භාවනා කරන ආසනේ මට පෙන්වුවා. හැමදාම උන්වහන්සේ උදේ 4 ඉඳලා මේ භාවනා කරන විදිය මට කිව්වා. උන්වහන්සේ කර්මස්ථාන ගැන සාකච්ඡා කළා. ඉතින් මං ඒ වෙලාවේ මට ඇත්තටම මටත් පුදුම අත්දැකීමක්. අපි මේ බාහිරින් හිතනවා දැන් මෙහෙම දැන් අර මම කිව්වේ අර මයික් එක දානවා. වාඩි වෙන්න කියලා මිනිස්සුන්ට කියනවා. ඉතින් අර ඔක්කොම සංවිධාන කටයුතු ටිකත් උන්වහන්සේම කරනවා. නමුත් උන්වහන්සේ සෑහෙන ප්‍රතිපත්තියකුත් සම්පූර්ණ කරනවා. ඒ නිසා දායක පින්නතුල්ලා ඇත්තටම ස්වාමීන් වහන්සේලාගේ තියෙන සිල් ගුණ ඉතින් අද නොයෙක් පරිහානින් තියෙනවා. නමුත් ඒවා අපි හෙව්වයි කියලා ඒවා විමස ගියා කියන අපිට වැඩෙන දෙයක් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ ඇත්තටම අපේ ගුණ ධර්ම දිනු කරගන්නේ එහෙම නැතුව එක එක විවේචන වලට හුරු වුණොත් නම් කවදාකවත් අපට ගුණ ධර්ම පුරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. දැන් අපි හාමුදුරුවෝ මේ අත්දැකීමක් කියපු නිසා මමත් මගේ අත්දැකීම් කියන්න යනව නෙවෙයි. තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා අපි හාමුදුරුවෝ. දැන් අපේ හාමුදුරුවෝ හඳුන්වන තැන මම නිතර කියනවනේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති. ඉතින් භාවනාවට කැමති අය අන්න භාවනා මධ්‍යස්ථානයක හාමුදුරු කෙනෙක් කියලා. ඊට පස්සේ ආයිත් කියනවනේ මොරගහහේන ආරණ්‍ය සේනාසනාධිපති. එතකොට උන් ආරණ්‍ය වලට කැමති අය අන්න පඤ්ඤාසිරි හාමුදුරන්ට ආරණ්‍යකුත් තියෙනවා. ඔය ASCII කියන අපේ හාමුදුරනේ මේ ලෝකේ පළවෙනි ලෝකේ රටක අගනුවර ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් ගැන. ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති. දැන් එහෙම වුණොත් අර කට්ටියගේ පැහැදීම නැති වෙයිද? ඒ කියන්නේ අර ආරණ්‍ය වලට පැහැදිලා හාමුදුරන්ට ආපු අය මේ ඩුබායි පන්සලක් හදාගෙන ඉන්නවා කියලා එහෙම හිතලා එහෙම අඩු වෙලා තියෙනවද දායකයෝ අපේ හාමුදුරන්ගේ? ඒක තමයි. එහෙමනම් දැනගන්න නෑ. ඇත්තටම මෙහෙමයි. එතනදී ඒක තමයි ස්වාමීන් වහන්සේ. එතනදී දැන් අපි ස්වාමීන් වහන්සේ කාරණේ මතු කරපු නිසා දැන් අපි ඩුබායි ලංකාරාමයේ ගැන කිව්වොත් ඇත්තටම අපි බණ කියන්න ගිහිල්ලා ඉතින් එහි අපේ මෙහි රටේ රැකී ආරක්ෂා කරන අයට විහාරස්ථානයක් සිවුරක් දකින්නවත් අවස්ථාවක් නැහැ. එහෙමයි. ඉතින් ඒකට අපේ ඇත්තටම ස්වාමීන් වහන්සේ කීප වතාවක්ම ලංකාරාමයට වැඩම කළා. ඉතින් ලංකාරාමයේ පිළිබඳව ඇත්තටම ස්වාමීන් වහන්සේ ලංකාවේදීත් ධර්ම දේශනා කළා. මේ පිරිස හික්මිලා තියෙන ආකාරය. ඉතින් ඇත්තටම දැන් මේ ලංකාවේ පන්සලක් හදනවට වඩා ඒ වගේ අරාබි රටක මේ ඒ වගේ විහාරස්ථානයක් හදන්න ලැබීම ඉතින් ලොකු භාග්යයක්. අර එතනදී ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අපි අර එහෙම පැහැදීමක් නම් ඇති වෙලා නැහැ. මොකද මට තේරිච්ච විදිහට අපි හඳුනන්නේ දායකයෝ දැන් වැඩි. ඒ කියන්නේ දුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය බිහි කරාට පස්සේ අපේ හාමුදුරුවෝ කෙරෙහි කවුරුවත් කලකිරුනේ නැහැ. හාමුදුරන් තව මම පැහැදිලිව දන්න නිසා එතන නියම බොහොම නිසි වැඩපිළිවෙලකට අනුව ක්‍රියාත්මක වෙන විශේෂ මධ්‍යස්ථානයක්. ඉතින් ඒකේ දායකයෝ වැඩි වෙලා තියෙනවා. ඒ මොකද හේතුව අර පටු කාරණා වලින් තොරව ඒ අය ධර්මීය ගවේෂණය කරන ධර්මය හොයාගෙන යන නිසා ඒ ධර්මය යාලට කොතනින් ලැබෙනවද අන්න ඒ තැනට ආකර්ෂණය වෙනවා. එතකොට ඒ ධර්මය ලැබෙන්නේ ආරණ්‍යයකින් වෙන්න පුළුවන්, ධර්මය ලැබෙන්නේ පන්සලකින් වෙන්න පුළුවන්, භාවනා මධ්‍යස්ථානයකින් වෙන්න පුළුවන්. කෙතනින් ලැබුණත් ධර්මයට පැහැදෙන කෙනා ඒකට ආකර්ෂණය වෙනවා. ඒක නේද අවශ්‍ය කරන්නේ අපේ. ඔව් ඇත්තටම සංස ඒකයි අවශ්‍ය. දැන් අනිත් එක අපි ඇත්තටම පැහැදිලිව මෙතන කියන්න අපි දෙනම උත්සාහ ගන්නේ ස්වාමීන් වහන්සේලා බෙදා ගන්න හොඳ නැහැ. එහෙමයි. ඉතින් අපි ඇත්තටම ඒක හොඳට හිතට ගන්න ඕන. අපි හිතමුකෝ යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ටිකක් ප්‍රතිපත්තියෙන් ඈත් වෙලා වෙනස් විදිහකට ජීවත් වෙනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේට උනත් දායකයෝ හැටියට අවවාද අනුශාසනා කරන්න යන්නේ නැතුව උන්වහන්සේටත් වඳිනකොට අත් දෙක නළලේ තියාගෙන දොහොත් මුදුන් දීලා වඳිනකොට උන්වහන්සේ හිතනවා මං හැදෙන්න ඕන කියලා. අනේ මේ දායකයෝ මම මේ විදිහේ නොහික්මිච්ච වැඩ කරනවා, මං දේශපාලනය කරනවා, අරක කරනවා, මේක කරනවා. ඒත් මේ මිනිස්සු මේ ඇවිල්ලා මට මේ විදිහට ගරු සත්කාර කරනවානේ.
ඒ නිසා මම හැදෙන්න ඕනේ, මම සිල්වත් වෙන්න ඕනේ කියලා උන්වහන්සේ ස්වං විවේචනයක් උන්වහන්සේම කරගන්නවා. එහෙමයි. ඒ නිසා දායකයෝ ඥානවන්ත නම් කල යුත්තේ ස්වාමීන් වහන්සේලා ප්‍රතික්ෂේප කර කර යන්නේක නෙවෙයි. අපිට දැන් අපි දෙනමට කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් වඳිනකොට මේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේට වඳිනවා කියලා වඳින්න ඕනේ නෑනේ. අපි වඳින්න ඕනේ මේ සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යප ආදී මහා සංඝ පරම්පරාවෙන් පැවතෙන සංඝයාටයි මේ වන්දනාව. එහෙම වැන්දහම අතීතයේ වැඩ ඉන්න සංඝයාට වැන්ද වෙනවා. අනාගතයේ පහළ වෙන ගුණබර සංඝයාට වැන්ද වෙනවා. වර්තමානයේ සියලු සංඝයාට වැන්ද වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන අපේ සිතේ කුසල් සිත් වැඩෙන විදිහට, අපේ මේ මාර්ගයේ විවර වෙන විදිහට, විවෘත වෙන විදිහට කටයුතු කරගන්න අපි ඇත්තටම දක්ෂ වෙන්න ඕන. ඒවා බෙද බෙදා හොය හොයා අරක හොඳයි මෙතන හොඳයි ඔය එහෙම දිගින් දිගට යන්න ගිහිල්ලා තමයි අද හොඳට පිංකම් කරගෙන කුසල් කරගෙන හිටිය මිනිස්සු දැන් ගිහිල්ලා ඔය සමහර තැනකට හිර වෙලා අමුතුම ප්‍රතිපත්ති පුරාගෙන යන්න වෙලා තියෙනවා. අත්ෙන් අත්තට පැනගෙන හොයාගෙන ගිය අයට. අපේ හන්නේ මට මතක් වෙන මේ වෙලාවේ මේ හත්තිගාමක උග්ග සූත්‍රයේදී හත්තිගාමක උග්ග කියලා කියන්නේ උග්ග ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත්වෙච්ච උත්තමේ. එතුමා අනාගාමී ඵලයට පත් වුණත් දන් දීම අතහැරියේ නැහැ. දැන් අද කාලේ ඉන්නෝනේ මේ අනාගාමී වෙන්න ඕනේ භාවනා මධ්‍යස්ථානයකට ගියත් ඇති දාන්නේ නවත්තන දැන් අපි ඒව පහු කරලා ඉන්නේ අපි දැන් භාවනාව විතරයිනේ කියලා දෙන දානත් නවත්තන අය ඉන්නේ. ඉතින් මේ ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත් වෙලා දානේ අතහැරියේ නැහැ. ඉතින් දානේ එතුමා මතක් කරනවා දැන් ගිහිල්ලා පන්සල් වලට ගිහිලා ආරාධනා කරනවා. දැන් එක පන්සලක හාමුදුරුවෝ එක 9 ඉන්නේ. ඉතින් ඔය 19කට එහෙම දාන දෙන්න ඕන නම් ඉතින් පන්සල් 7-8කටම යන්න සිද්ධ වෙනවා. ඉතින් ගිහිල්ලා දැන් දානෙට ආරාධනා කළා දානෙ හෙට නම් අද රෑ දැන් ඔන්න දානි සූදානම් කරනවා. නිදි මරාගෙන මිනිස්සු එහෙමනේ බොහොම කල්ැතුව ඒවා සකස් කරනවනේ. දැන් රෑට දානි හද ඉන්න වෙලාවට අපේ හාමුදුරනේ දෙවියෙක් ඇවිල්ලා කියනවලු ඔබතුමා සිටුමනි ඔබතුමා ගියානේ අහවල් පන්සලට ඒ හාමුදුරුවෝ හරීම සිල්වන්ත හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවන්ට දාන දෙන එක හරි හොඳයි කියලා කියනවා. තවත් අනිත් පන්සලේ හාමුදුරුවෝ සෝවන් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවෝට වඩා මන් පුළුවන් දාන. අනිත් හාමුදුරුවෝ අනාගාමී. අනිත් හාමුදුරුවෝ රහතන්. ඔහොම කියලා ඉල්ල බෑර අවසානට ගිය පන්සලේ අම්මු මාමු දුස්සීලය දෙන්න නම් එපා මේ සිල්වන්ත ගොඩේ දාලා කියලා දෙයියෝ උනත් කිව්වේ කේලමක්. ඉතින් කොහොම හරි දැන් මේක බොහොම මේ විශ්වසනීය ආරංචි මාර්ගයක්. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. දෙවියෙක් ඇවිල්ලා කියන්නේ ආවල අදුස්සීලයි කියලා. ඉතින් මේ ගෘහපතිතුමා කියනවා දෙවියටත් බැනලා හෙළුවේ නෑ. එයා කියන එකත් අහගෙන හිටියා. ඉඳලා සිරිත් පරිදි අර හාමුදුරුවෝ ඔක්කොම දානෙට වැඩ හැමුවා. අර ඔය අතරේ අර දුස්සීල හාමුදුරුවෝත් හිටියා. ඉතින් දැන් මෙයා කියන දැන් ඔන්න හාමුදුරුවෝන්ට ඔක්කොටම දානි පිළිගන්නගෙන යනකොට දැන් අපි හිතමු බත් බෙදනවා නම් බත් බෙදාගෙන යනවා. දැන් එයා දන්නවා දෙවියන්ගේ ආරංචි මාර්ගයේ ඔස්සේ මේ දැන් මම බෙදන්නේ රහතන් වහන්සේට. මේ බෙදන්නේ සෝවන් වෙච්ච හාමුදුරන්ට. මේ බෙදන්නේ සිල්වන්ත හාමුදුරන්ට. කියලා දැන් ඊළඟට බෙදන්න තියෙන්නේ දුස්සීල හාමුදුරන්ට කියලා දැන් හොඳටම දන්නවා. ආශ්චර්යය තමයි අපේ හාමුදුරනේ. එතුමා කියනවා අර රහතන් වහන්සේලාට බෙදන වෙලාවේ අනිත් සිල්වන්ත හාමුදුරන්ට බෙදන වෙලාවේ ඇතිවෙච්ච සමබර සිතම අර ස්වාමීන් වහන්සේ කෙරෙහි මගේ හිතේ තිබුණා. හොර සිල් අරගෙන මතන එනවනේ සිල්වන්තයෝ වගේ මගේ දාන කන්න මේ සිල්වන්තයෝ කොටිය මැද්ද කියලා බැන ද්වේෂය ඇති වෙන්න හේතුන්නේ. මට ඕන අතහරින්න විතරයි. අතහරින්න පිරිසක් ඉන්නවා. ඒ සඳහා මම ඇලීම් ගැටීම් වලින් තොරව අතහැරීම කළා කියන එක කියනවා. අන්න උසස් චින්තනීය ස්වභාවයේ මාර්ගඵලලාභී උත්තමයෝ පවා හිතන්නේ ඒ විදිහටයි. නමුත් බොහෝ දෙනා අපි හාමුදුරන් සිහිපත් කළ විදිහට පුද්ගලික හේතු හදාගෙන බෙදාගෙන සිල්වන්ත දුස්සීල ග්‍රාමවාසී අරණ්‍යවාසී භාවනානුයෝගී භාවනා නොකරන ආදී වශයෙන් බෙදාගෙන අනවශ්‍ය අකුසල් සිතෙහි පහළ කර ගැනීම සිදු කරලා කර්ම රැස් කර ගන්නවා. ඉතින් අපේ හාමුදුරනේ දැන් සකුළුදායිගේ චින්තනයට අනුව මිනිස්සු පැහැදෙන්න හේතු වෙනවයි කියන කාරණා නෙවෙයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ. ඉතින් ඒ කාරණා ගොඩාක් තියෙනවා. හැබැයි අපි මාතෘකා වශයෙන් අද කෙටියෙන් මතක් කරලා ඉදිරි සාකච්ඡාවකදී
මේ කරුණු විස්තරාර්ථව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු ඇති කරගෙන අපි ප්‍රවේශයක් ලබා ගමු. මේ කාරණා පහම අපේ හාමුදුරුවෝ කෙටියෙන් මතක් කරන්න. ඇත්තටම මේ සූත්‍ර දේශනාවේ වැදගත්ම කොටස තමයි දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළේ. සරුවඥන් වහන්සේ වදාරනවා ඔය කියන කාරණා පහට නෙවෙයි මගේ ශිෂ්‍යයෝ මට සලකන්නේ, මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මෙන්න මේ කියන කාරණා පහ කියලා බුදුරජාණන් වහන්සේ වෙනම කාරණා පහක් පෙන්නනවා. එහෙම. දැන් ඇත්තටද මෙතනදී මතක තියාගන්න ඕනේ මේ දේශනාවේ තියෙන විසිතුරු භාවය. දැන් අපේ බුදුරජාණන් වහන්සේට අපි සලකන්න කාරණා පහක් නෙවෙයි ස්වාමීන් වහන්සේ, කාරණා අනන්ත පරිමාණ තියෙනවා. නමුත් දැන් මේ සකුළුදායිගේ මේ කතාන්දරෙත් එක්ක මේ කරුණු පහ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මෙන්න මේ කාරණා ටික. ඒක ඇත්තට මතක තියාගන්න එක හරි වටිනවා. මොකද ශ්‍රී මුඛයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා මට ගරු කරන්න ඕනේ මෙන්න මේවට. උන්වහන්සේ පළමුවෙන්ම මතක් කරනවා. ඉතින් ඇත්තටම දැන් කාල වේලාව අපි හිතුවට වඩා ඉක්ම ගියා. නිසා අපි තා කෙටියෙන් මේ කාරණා මතක් කරලා ඉදිරි සාකච්ඡාවකදී ඇත්තටම මේ සූත්‍රය නැවත විස්තර කරන්නම්. ඉතින් පළවෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන පළවෙනි කාරණය තමයි අදි සීලය. සීලය කියන එක පින්නතුලා දන්නවනේ. කයයි වචනය දෙකේ සංවරය. අදි සීලය කියලා කියන්නේ ඒක විශේෂිත වූ ගෞරවාන්විත සීලයක්. ඒ සීලයට සමකරන්න සීලයක් ලෝකේ නැහැ. ඒක ඇත්තට දැන් ඔප්පු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දාර ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ගුරුවරයෙක් හෙව්වනේ ස්වාමීන් වහන්සේ. එහෙම. එතකොට උන්වහන්සේ බැලුවා ඉතින් ගුරුවරයෙක් වුණාම සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි හිටියෙක් වෙන්න එපේ. එහෙම කෙනෙක් හිටියේ නැහැ. සම කෙනෙක්වත් ගව් ගානකට කිට්ටු කරන්න පුළුවන් කෙනෙක්වත් හිටියේ නැහැ. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන සීලයක් මේ ලෝකේ කාටවත් නැහැ. ඉතින් ඒක විනය පිටකේ පරිශීලන කරනකොටත් තේරෙනවා මෙච්චර ශික්ෂාපද සමූහයක් උන්වහන්සේට පනවන්න පුළුවන් උනේ උන්වහන්සේ අදි සීලයෙන් යුක්තයි. ඉතින් ඒක දැනට එතකින් සෑහීමකටපත් වෙමු. ඒ වගේම අපි හන්නේ අදි සීලයෙන් යුක්ත වගේම ශ්‍රාවකයෝ සිල්වත් කරවීමටත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. පැහැදිලිවම සාංශ. දැන් සාමාන්‍ය ගොඩක් වෙලාවට සිල්වන්ත කරවීම සඳහා යම් යම් අනුශාසනා කරනකොට සමහරු අපහැදෙන අවස්ථාවක් තියෙන පුළුවන් නේද අපහන. නමුත් මෙතනදී එහෙම නෙවෙයි. අවබෝධයටපත් වෙච්ච කෙනා මට මේ සීලේ වටිනාකම් කියලා දෙන්නේ මාව සිල්වන්ත කරන්නනේ කියලා හිතලා ඒ තුල පැහැදිලා බුදුරජාණන් වහන්සේට ගෞරවය දක්වනවා. ඇත්තටම සාංශ දැන් ඒ වගේ දැන් විනය පිටකය හොඳට ඉගෙන ගත්ත කෙනෙක් දැන් අපේ ස්වාමීන් වහන්සේ කියපු කාරණේ මට පැහැදිලි වුණා. ඒ ඇත්තටම දැන් ඒ හික්මෝන හික්මිල්ල දිහා බලලා දැන් අපි පුංචි ශික්ෂාපද ගත්තත් තාත්තා කෙනෙක් වගේ හැම දෙයක්ම සිවුර පොරවන්නේ මෙහෙමයි, මේ විදිහටයි කෙස් රවුල් බාන්නේ, නියපොතුට කපන්නේ මෙහෙමයි, දානේ වළඳන්නේ මෙහෙමයි, වතුර ටිකක් වළඳන්නේ මෙහෙමයි, වැසිකිළියක් කැසිකිළියක් පාවිච්චි කරන්නේ මෙහෙමයි, හැම දෙයක්ම කියා දෙනකොට පුදුම විදිහේ ගෞරවයක් ආදරයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙනවා. ඒක පළවෙනි කාරණේ. ඉතින් මෙන්න මේ අදි සීලයේ දිහා බලලා තමයි මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ. ඉතින් මේකට ඇත්තටම ගොඩාක් කරුණු කියන්න පුළුවන්. දැන් අපි මේ සූත්‍ර දේශනාව හමාර කරගන්නත් ඕන නිසා අපි තාම කෙටියෙන් මතක් කරන පින්නතුල තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මෙන්න මේ අදි සීලය නිසා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරන දෙවෙනි කාරණය මේ පාංශුකූල සිවුරු දරන නිසා නෙවෙයි. මගේ ශිෂ්‍යයෝ මට සලකන දෙවෙනි කාරණය තමයි ඥාන දර්ශනය. ඥාන දර්ශනය කියලා කියන්නේ ඇත්තටම විස්මිත අවබෝධය. කියන්නේ උන්වහන්සේට පුදුමාකාර අවබෝධයක් තිබුණා. ඒක මේ ධර්මයේ පරිශීලනය කරනකොට තේරෙනවනේ. දැන් පටිච්චසමුප්පාදය ගන්නකො මොනතරම් ඒ ਸਰවඥතා ඥානය නේද? ඊළඟට මේ හැම දෙයක්ම උන්වහන්සේ දේශනා කරේ කාගෙන්වත් අහලා නෙවෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරලයි මේ කාරණා දේශනා කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා
මගේ ශ්‍රාවකයෝ දැන් අපිට උනත් දැන් අපි ධම්මපදේ ගමුකෝ. දැන් බෞද්ධ ආගයේ තියෙන බොහොම සමීප පොතක්. ධම්මපදයේ තියෙන S2 පියාගෙන පොත පෙරලලා පෙරලිච්ච තැනකින් තියෙන ගාථාවක් කරන් බලන්නකෝ ඒකේ තියෙන අර්ථය. මොනතරම් සාරවත් අර්ථයක් ගාම්භීර අර්ථයක් විතර තියෙනවද? ඒ වගේ මුළු 84000ක් ධර්මස්කන්ධය තුලම ਸਰවඥතා ඥානෙ විද්‍යමාන වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාारण මගේ ශ්‍රාවකයෝ සිවුරක් පොරොණ හින්දා මට සලකනව නෙවෙයි. මෙන්න මේ ਸਰවඥතා ඥාණයට මේ ඥාන දර්ශනයටයි මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ. එහෙනම් අපිත් බුදුරජාණන් වහන්සේට ගරු කරන්නට ඕන මෙන්න මේ ධර්මයේ හොඳට කියවලා ඒ ਸਰවඥතා ඥාණයට. ඊළඟට තුන්වෙනි කාරණේ කිව්වේ පිණ්ඩපාතයෙන් යැපෙන නිසානේ. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයෝ මට සත්කාර කරන්නේ ගරුකාර කරන්නේ ඒ දේවල් වලට නෙවෙයි අදි ප්‍රඥාව. එහෙම. අදි ප්‍රඥාව කියලා කියන්නේ දැන් ඒකත් අර මුලින් කියපු කාරණේට ටිකක් සම්බන්ධයි. එතන තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කවදාවත් පිරිහෙන්නේ නැහැ. දැන් මෙතනින් නයි අපි හිතමු දැන් මෙතනින් ওই කෘතිකය ඇති. ගුරුවරු ඇති, වෛද්‍යවරු ඇති. හැබැයි ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. දැන් අපි දෙනමට උනත් මේ බණ කියන්න පුළුවන් කාලයක් තියෙනවනේ නේද? අපි ගොඩාක් වයසට ගියහම මෙහෙම ඉතින් සාකච්ඡා කරන්න බෑ. කතා කරගන්නත් බෑ. ඊළඟට මේ ධර්ම කාරණා මුකුත් මතකත් නැහැ. වෛද්‍යවරයෙකුට උනත් එහෙමයි. එයාට වැඩ කරන්න එයා බැබලෙන කාලයක් තියෙනවා. එයාගේ ප්‍රඥාව, එයාගේ දැනුම හොඳට උද්දීපන වෙලා තියෙන කාලයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට එහෙම නෙවෙයි. උන්වහන්සේ කොච්චර වයසට ගියත් උන්වහන්සේගේ ਸਰවඥතා ඥානෙ පරිහානියකටපත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාारण මෙන්න මේ ආශ්චර්ය දැකලා මගේ ශිෂ්‍යයෝ, මගේ ශ්‍රාවකයෝ මට සත්කාර කරනවා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. එහෙම. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ඒ ගැන කතා කරන්න ගියොත් ඇත්තටම දුකට හේතුව නිවන ඊළඟට ඒ නිවන සාක්ෂාත් කරන්න යා යුතු මාර්ගය පුදුම විදිහට හිතා ගන්න බැරි විදිහට තථාගතයන් වහන්සේට පුදුමාකාර හැකියාවක් තියෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න. අපි හිතමු දැන් අද මෙතන වැඩ ඉඳගෙන සරුවඥන් වහන්සේ නමක් ධර්ම දේශනා කළා නම් ඒ කාන්තෙන් ඒ දේශනාව තුළින් ඉස්මතු වෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය. දැන් බලන්න එදා කිසා ගෞතමිය ආවේ කොහොමද? මරිච්ච දරුවෙක් අරගෙන. නමුත් බලන්න පින්නතුනි ක්‍රමානුකූලව ඒ දරුවා සුවපත් කරන්න බාර අරගෙන ඒ අම්මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු විදිහ. ඉතින් පුදුමාකාර හැකියාවක් උන්වහන්සේට තියෙනවා. අන්නේ දක්ෂතාවයේ මෙන්න මේක දිහා බලලා මගේ ශ්‍රාවකයෝ මට සලකනවා. ඊළඟට අවසාන කාරණේ තමයි විවේකයට කැමති නිසා කියලා නිකි සකුළුදායකයේ බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයෝ මට සලකන අවසාන කාරණේ තමයි මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. ඒක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මෙතන ඉඳලා ලොකු විස්තරයක් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඊළඟට 이르දි ප්‍රාතිහාරය ගැන ධ්‍යාන ගැන මේ විශාල විස්තරයක් මේ සකුළුදායි සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් පින්නතුල්ලා මෙන්න මේ ටික කෙටියෙන් මතක තියාගන්න අපි බුදුරජාණන් වහන්සේට ගරු කරන්නට ඕන. මොකද උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් උන්වහන්සේ වදාළේ මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මේ කාරණාවට. මොනවද? අදි සීලය, ඊළඟට ඥාන දර්ශනය නැත්තම් විස්මිත අවබෝධය, ඊළඟට අදි ප්‍රඥාව, චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය සහ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. එහෙමයි. මෙන්න මේ කාරණා නිසා තමයි බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ප්‍රසාදය හිමිවන්නේ කියන කතාව බුදු මුවින්ම දේශනා කළා. ඉතින් ඒ අසා සකුළුදායි පිරිවැජිය අතිශයින්ම සතුටටපත් වුණා කියලා සූත්‍රාවසානයේ සඳහන් කරලා තියෙනවා. මේ කියපු සාකච්ඡාවට ගත්ත කාරණා පහ අවසානයේදී සඳහන් කරපු කාරණා පහ
තවත් විස්තරාර්ථව අපි ලබන පෝය දවසේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුලින් විග්‍රහ කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් සාකච්ඡාව සඳහා නියමිත කාල වේලාව අවසන්. ඒ නිසා අපි වැඩිදුර සාකච්ඡාව පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය මෙලෙසින් නිර්ලෝභීව බෙදා හදා ගන්නට අද දවසෙත් අප්‍රමාණ ශාසනික වැඩ කටයුතු මැදේවත් වැඩම කළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මොරගහහේන ආරණ්‍ය සේනාසනාධිපති, අපේ ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට බෙහෙවින්ම අපේ පුණ්‍යානුමෝදනාව පළ කර සිටිනවා. ඒ වගේම අද දායකත්වයේ දරා කටයුතු කරන පින්වතුන් වන්නේ මීගමුව තලාදුව පාරේ අංක 88න් 4 දරණ නිවසේ පදිංචි සුමනා ජයසිංහ මාතාව පෙරට කරගත් දුලීකා නිරෝෂණී දියණිය, කෝසල සුරංග පුතණුවන්, රංගන සුරංග පුතණුවන්, නිලෝකා සුරංගනී දියණිය කියන පින්වතුන්. ඉතින් ඇත්තන්ගේ අරමුණු අපි කලින් පැහැදිලි කළා. දායකත්වයේ දරන පින්වතුන් හැම දෙනාගේමත් පරලෝසපත් සියලු ඥාතීහුද, ඒ වගේම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාගේම පරලෝසපත් ඥාතීහුද මේ උතුම් ධර්ම දානමය කුසලය දැක බලා සතුටු අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්වතුන්ටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා. ලක්වැසි ලෝවැසි හැමට දෙවියෝ ආශිර්වාද කරත්වා කියන අදහසින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. මේ උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනීය සැලසේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියන ප්‍රාර්ථනාව සමගින් පෝදා ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා. පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සියලු ශාන්තියම සිද්ධ වේවායි ිත සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අගසව්පත විලපු අප මහා බුදු සසුනේ දෙවි සංස්කාර අත්හල අප බුදු රජුනේ මහසඳ සමුළුවරැස්වුනි මහවේලුවනේ සංගවෙනුවෙන් ප්‍රතිමොක් දෙසුවයි නවම් දිනේ අදිටනින් සිල් සුව විඳිනට සම්බෝධි වන්දනා